අයිබෝන් සුබ දවසක් ඔබට අද සුදානම් අපි දවසේ පත්තර තුලින් අපේ රටේ ජාතික පුවත්පත් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට මේ රටේ පවතින ලෝකයේ පවතින කොරෝනා අර්බුදය වගේම ඊයේ දවසේදී පැවති රණවිරු සැමරුම ආදී කාරණා රැසක් පිළිබඳව අදත් ජාතික පුවත්වල අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප සුදානම් ජාතික රූපවාහිනියෙන් ඔබට දවසේ පත්තරවල තොරතුරු කියන්න. රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරොත් කොරෝනා අර්බුදය ක්‍රමිකව දැන් අපේ රටින් තුරන් වෙමින් පවතිනවා. මේ පහුගිය දින කිහිපයක කාල සීමාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන සහ නාවික හමුදාවෙන් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පමණයි අපට වාර්තා වුණේ කොරෝනා රෝගීන්. වෙනත් බාහිර පරිසරයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුණු බව තමයි සෞඛ්‍ය අංශය දැනුවත් කරන්නේ. මේ ආදී කාරණාත් එක්ක නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊයේ දවසේදී අපේ රට ත්‍රස්තවාදීන් මුදා ගැනීමේ 11 වන සැමරුම පැවැත්වුණා. ඒ සැමරුමේදී අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කරන ලද කතාව අපේ රටේ මාධ්‍යවල වගේම ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා. එයයි අද පත්තර රැසක ප්‍රධාන ශීර්ෂය බවට පත් වී තිබෙන්නේ. අප දිනමින පුවත්පතයි ප්‍රථමයෙන්ම උපුටා ගන්නේ ප්‍රධාන ශීර්ෂය රටට එරෙහි ජගත් සංවිධානවලින් ඉවත් වෙන්න පසුබට වෙන්නේ නැහැ. රණවිරුවන් හැම විටම සුරැකීම ජාතික වගකීමක්. ජාතික රණවිරු සැමරුම් උළෙලේදී ජනපති කියයි යනුවෙන් දිනමින පුවත්පත ප්‍රධාන ශීර්ෂය වෙන් කර තිබෙනවා. නුවන් කොඩිකාර සහ චමීර ඇල්ලදිනියයි මේ වාර්තාව ගෙන එන්නේ. අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම්කිසි අන්තර්ජාතික සංවිධානයක් හෝ ආයතනයක් හෝ දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඒවායේ සමාජිකත්වයෙන් ඉවත්වීමට කිසි විටකත් පසුබට නොවන බව රට වෙනුවෙන් අසීමිත කැපවීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙලේදී අවධාරණය කළේ යනුවෙන් දිනමින පුවත්පතේ තොරතුරු වාර්තා කරද්දී ලංකාදීපයත් වාර්තා කරනවා ඒ පුවතම වෙනස් ආකාරයකින් ඡායාරූප සහිතව. ඒ ඡායාරූපේ සිටිනවා ජනාධිපතිතුමන් පුෂ්පෝපහාර දක්වන ආකාරය, ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මෙති දෙනාම ඉන්නවා ඡායාරූපේ. රණවිරුවන් දන්කඩියට යවන්න හදන ලෝක සංවිධාන වලින් ඉවත් වෙන්න පසුබට වන්නේ නැහැ. විජයග්‍රහණයේ 11 වෙනි සැමරුමේදී ජනපති කියයි යනුවෙන් ලංකාදීපය අද ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරනවා. ඩේලි නිවුස් පුවත්පතත් ඒ තොරතුරු ගෙන එන්නේ මේ විදිහට. Dignity of war heroes will be safeguard will not bow undue pressure. ජාත්‍යන්තරයෙන් එන කිසිදු බලපෑමකට යටත් වන්නට සූදානම් නැහැ. කිසිම සීමාවන් කිසිම කොන්දේසියකට යටත් වෙන්න සූදානම් නැහැ. මේ චෝදනා විරහිත චෝදනා සියල්ල පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ. ඒ නිසා රටක් විදියට ඉදිරියට යන්න සූදානම් රණවිරුවන්ට එල්ලවන චෝදනා වලින් රණවිරුවන්ට යම් කිසි අයෙක් දිගටම චෝදනා කරනවා නම් කිසිසේත්ම එම සංවිධාන වලින් ඉවත් වෙන්නට තමන් ඕනෑම වෙලාවක සූදානම් බව ජනපතිතුමන් සඳහන් කරනවා. මව්බිම පුවත්පතත් ඒ ශීර්ෂය ගෙනෙන්නේ රටට රණවිරුවන්ට එරෙහි වන ඕනෑම ජාත්‍යන්තර සංවිධානයකින් ඉවත් වන්න මා පසුබට වන්නේ නැහැ. භීෂණයෙන් වෙලී තිබූ රටට සාමය උදා කිරීමේ ගෞරවය වීරෝදාර රණවිරුවන්ට හිමි යනුවෙන් ජනාධිපතිතුමන් කරන ලද කතාව ප්‍රධාන ශීර්ෂයට ගෙන තිබෙනවා. ඒ කතාවේ කාරණා කිහිපයක් අද පුවත්පත වාර්තා කරනවා. සාමය උදා කර දුන් රණවිරුවන් හිමි තැන හා ගෞරවය නැති කිරීමට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ. සාමය උදා කර දුන් රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට කිසිම ඉඩක් ලබා දෙන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගේ ඡායාරූපයක් සහිතවයි ඒ පළ කර තිබෙන්නේ. විශාල පරිත්‍යාග කොට සමස්ත ජනතාවටම සාමය උදා කර දුන් රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට කිසිදු ඉඩක් ලබා නොදෙන බවද මාගේ රජය යටතේ මේ රටේ විරෝධ රණවිරුවන්ගේ ගරුත්වය සෑම විටම ආරක්ෂා කරන බවට සහතික වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. 11 වන රණවිරු සැමරුම් උළෙලට ඊයේ සහභාගී වෙමින් මේ බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි 19 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. මීට වසර 11කට පෙර 2019 මැයි මාස 19 වෙනිදා අපි වසර 30කට ආසන්න කාලයක් මේ රටට සාපයක්ව තිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදය සහ මුලින්ම පරාජය කළා යනුවෙන්ද ප්‍රකාශ කළ බව අද පුවත්පත උපුටා දක්වා තිබෙනවා. දිවයින මේට අපූර්ව පදපේලි 4ක් එකතු කර තිබෙනවා. ජනාධිපතිතුමන් පුෂ්පෝපහාර දක්වන ඡායාරූපයත් සමගින්ම විජයග්‍රහණයේ සැමරුම උතුම් ලෙස හිමි වූ වගයි විරුවන් වෙත නමන් හිස අභිමානවත් මෙහෙවර මහා මෙරක් කුස මතු පරපුරත් දැක ගනු ඇත යොමන් ඇස. මේ කවිය අනුරාධ හිරිපිටියගේ කවියක් දිවයින පුවත්පත
ඡායාරූපයක් සහිතව පළ කරන්නේ. අප සූදානම් ඊයේ දවසේදී ජාතික රූපවාහිනිය පස්වරු 4 සිට සජීව ලෙසින් විකාශය කරා මේ රණවිරු සැමරුම් උළෙල. එහි විශේෂ දර්ශන කිහිපයක් අපි එකතු කරා අපේ ප්‍රවෘත්ති විකාශයට. අප සූදානම් ඒ දර්ශන වෙත යමු එන්න. උත්සවය චාම් හා අභිමානවත් අයුරින් පැවැත්වුණේ බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකයේ අභියසදී. සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අනුස්මරණ උත්සවය පැවැත්වුණා. களத்திலே நின்று முற்றுமுழுதாக வழிநடத்தி சென்று இந்த நாட்டை மீட்டெடுத்த සෞඛ්‍යංශ ලබා දී ඇති උපදෙස්වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් මෙවර රට වෙනුවෙන් දීපිදු වීරෝදාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වුණා. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 2009 වසරේ මැයි 19 වෙනිදා පරාජයට පත් කළ LTT ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 23962 දෙනෙකු සිය ජීවිතය මාතෘ භූමිය වෙනුවෙන් පූජා කළා. නාවික හමුදාවේ 1160 දෙනෙකු සහ ගුවන් හමුදාවේ 443 දෙනෙකු රට දැය වෙනුවෙන් දිවිපිදූ පිරිසට ඇතුළත්. තවද ශ්‍රී ලංකා පොලිසියේ 2598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ 456 දෙනෙකුද මෙම අභිමානවත් උත්සවයේදී සිහිපත් කෙරුණේ මහත් ගෞරවයෙන්. ත්‍රිනිකායික මහා සංඝරත්නයේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත් සිදු කෙරුණා. පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබුවේ රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේ ජෙනරාල් චන්දන සේනාධීර මහතා විසින්. උත්සවය ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු දෙනාට අභිමානයෙන් ජීවත් විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් කැපවන බවයි. 2009 මැයි මාස 19 වෙනිදා වසර 30කට ආසන්න කාලයක් මේ රටට සාපයක්ව තිබුණු බෙදුම්වාදී ත්‍රස්තවාදය සහ මුලින්ම පරාජය කළා. සේනාධිනායක ලෙස ඒ සඳහා නායකත්වය සැපයුවේ කරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසිනි. ත්‍රස්තවාදය අවසන් කිරීම මගින් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමටත් තම මානව අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳීමටත් හැකි වාතාවරණයක් ඇති කරනු දෙනු ලැබුවා. වසර 30ක් වැනි කාලයකට පසු නිදහස් ස්වාධීන මැතිවරණ පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබුවා. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට බාධාවකින් තොරව රටේ ඕනෑම තැනක නිදහසේ ගමන් කරන්නට හැකි වාතාවරණයක් යලි උදා කර දුන්නා. භීෂණයෙන් වෙලී තිබූ රටට සාමය උදා කිරීම සඳහා අපේ රණවිරුවන් ඔවුන්ගේ පවුල් විශාල කැපවීමක් පරිත්‍යාගයක් කළා. යුද්ධය යනු රෝසමල් යහනාවක් නොවේ. විශේෂයෙන්ම නීතිය පිළිනොගන්නා ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමග සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදු වුණා. බුදුදහමින් පෝෂණය වූ අපේ රටේ තිබෙන්නේ සියලුම ආගමිකයන්ට සියලුම ජාතීන්ට ക്ഷേම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ අපව බෙදා වෙන් කරන්නටයි. ඔවුන්ගේ අරමුණ ඉටු වුණා නම් ජනතාව එකිනෙකාට වෛරය කරන දේශ සීමාවන් සඳහා නිරන්තරයෙන් සටන් කරන යුදබිය ජනජීවිතයේ කොටසක් බවට පත් වූ තවත් එක් අවාසනාවන්ත බෙදුණු රටක් බවට ලංකාවට පත්වෙන්නට තිබුණ. ඒ විවසනයෙන් රට මුදා ගැනීමේ ගෞරවය දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කළ සියලුම වීරෝදාර රණවිරුවන්ට ලබා දිය යුතුයි. දශක 3ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න ඇතුළු සියලු රණවිරුවන්ට අප මේ අවස්ථාවේදී තා ගෞරවයෙන් සිහිපත් කරනවා. යුද හමුදාවේ අවුරුදු 20ක සක්‍රීය සේවයේ යෙදුණු නිලධාරියෙකු ලෙසත් පසුව දසවසරක් ආසන්න කාලයක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත් පුරවැසියෙකු ලෙසත් අපේ රණවිරුවන් කළ කැපකිරීම පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා. ඒ නිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලංකා ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ.
මගේ රජයේ යටතේ මේ රටේ වීරෝදාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සාතික වෙනවා. ලෝකේ බලවත්යයි හඳුන්වන රටවල් වල නායකින් පවා පැහැදිලිවම Tamanගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කරන තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපවීමක් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්නට මා කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම්කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනය හෝ සංවිධානවල සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට මා කිසිවිටකත් පසුබට වන්නේ නැහැ. දශක 3ක් පුරා බෙදුම් වාදයට එරෙහි සටනට දායකත්වයේ සැපයූ සියලුම රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට අපි මේ අවස්ථාවේ ජාතියේ ප්‍රණාමය පුද කරනවා. රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් මේ රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමාණයෙන් ජීවත් හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීම ඔවුන්ට කළ හැකි ඉහළම ගෞරවයයි. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය ලබා දෙන ලෙස සියලුම දේශමාමක පුරවැසියන් රණවිරු ස්මාරකය අභියසදී මා ඉල්ලා සිටිනවා. ගුවනින් සිදුකරනු ලැබූ පුෂ්පපහර මැද්දේ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වීරෝදාර රණවිරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පපහර පුද කරනු ලැබුවා. හිරු නැගෙනා මොහොතේදීත් හිරු බසිනා මොහොතේදීත් රට වෙනුවෙන් දීපිදු රණවිරුවන් සිහිපත් කරමින් කෑන ත්‍රිවිධ හමුදා බියුගල් නලා හඬ මැද්දේ දිවිපිදු රණවිරුවන්ගේ දෙමාපියන් බිරිඳෑවරුන් දූ දරුවන් ඇතුළු ඥාතීන් පුෂ්පපහර පුද කළා. ඒ රාත්‍රියට ප්‍රධාන පුවත් විකාශයේ රණවිරු සමරුම වාර්තා කළ ආකාරය අපි ඔබ අද උදෑසන පත්තර තුරට එක්කාසු කරගත්තේ. මේ අතර වාරදී රණවිරු සමරුමත් සමගින්ම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨීන් කිහිප දෙනෙකුටම උසස් වීම හිමි වුණා. ඒ අතර වැඩි දිනකගේ අවධානයක් යොමුණා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේදී කොටින්ට හිතවාදී LTTට හිතවාදී ඩයස්පෝරාවන්ට එරෙහිව නිහඬ හඬක් නැගීම අපේ ශ්‍රී ලාංකික අභිමානය පිළිබඳව ලෝකයටම කියවපු ඒ ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයා පිළිබඳ වැඩි දිනකගේ අවධානයක් යොමු වුණා. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ 177ක් උසස් කෙරෙති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුත් මේජර් ජෙනරාල් නිලයට මේ ලංකාදීපයයි තොරතුරු වාර්තා කරන්නේ. විජයග්‍රහණයේ සමරුම නිමිත්තෙන් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු 177 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශ අනුව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා විසින් මීළඟ නිලයට උසස් කරුණු ලැබ සිටිති යනුවෙන් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරද්දී ඩේලි මිරර් පුවත්පතටත් අපි අවධානය යොමු කරනවා. ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කරනවා මේ විදිහට 177 army officers including Brigadier Priyanka Fernando promoted මේ ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයා ඇතුළු නිලධාරීන් 177 දෙනෙකුට උසස් වීම ලැබීම සම්බන්ධයෙන් කොටි ඩයස්පෝරාව කරනු ලද එක්සත් රාජධානියේ කොටි හිතවාදී ඩයස්පෝරාවට එරෙහිව ඔහු ක්‍රියා කළ ආකාරය නගපු හඬ ඒ නිහඬ අංගචලනය මුළු ලෝකයේම කතා බහට ලක් වෙච්ච කාරණාවක් බවට පත් වුණා. යම් අධිකරණ කාරණා පවා සිදු වුණා. හැබැයි ජනාධිපතිතුමා ඊයේ දවසේදී කියා සිටියා ජාත්‍යන්තරයෙන් එන බලපෑම් කිසිවකට මේ රට බේරාගත් රණවිරුවන්ව යටත් කරන්න දෙන්නේ නැහැ කියන එක ඒක සාක්ෂි සහධක සහිතව ඊයේ දවසේදීම එතුමන් ඔප්පු කර තිබෙනවා. අපි යන්නේ දිවයින පුවත්පතට ඊළඟට අවධානය යොමු කරන්න. රටේ පවතිනවා නීතියක් රීතියක් යම් දෙයක් සිදු කරද්දී මේක මේ ක්‍රමවේදයට සිදු කළ යුතුයි කියලා ඒක පුද්ගල චරිතානුව පුද්ගල තනතුරු තානාන්තර අනුව වෙනස් වෙන්නේ නැහැ. හැමත පොදු වෙච්ච නීතියකුයි ක්‍රියාත්මක විය යුත්තේ රටේ. වර්තමානය තුළ වැඩිපුරට කතා බහට ලක්වන්නේ නිරෝධායන නීතිය පිළිබඳව, ඇඳිරි නීතිය පිළිබඳව මේ දේවල් කඩ කරන එක රටේ කාටවත් එතරම් සුබදායී කාරණා නෙවෙයි. දිවයින පුවත්පත වාර්තා කරන්නේ නිරෝධායනය කඩාගෙන රත්නජීවන් හූල් කොමිසමට එයි සේවකයන්ගේ විරෝධය හමුවේ දියණිය සමග පිටවයයි. මැතිවරණ කොමිසම විසබීජ හරණය කෙරේ වීඩියෝ තාක්ෂණයෙන් රැස්වීමට එක්වන්නයි
හූල්ට උපදෙස් දැන් ඔබ දන්නවා කවුරුත් දන්නවා රත්නජීවන හූල් මහත්මයා කොමිෂමේ සමාජිකයෙක්. ඔහු ව්‍යවස්ථා අර්බුදයක් පැන නැගුණු අවස්ථාවල පවා රටේ නීතිය නිවැරදිව තිබිය යුතුයි කියා අධිකරණයට පවා ගිය මහත්මයෙක් රත්නජීවන හූල් මහත්මයා. ඒ වෙතත් මේ කොරෝනා නීතිය Tamanගේ දුව දින 14ක් තුල එකතු කරගෙන ඇවිල්ලා තියෙනවා මැතිවරණ කාර්යාලයට. විශේෂයෙන්ම ඇය විදේශගතව ඉඳලා ආපු කෙනෙක්. කොරෝනා වෛරස් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නිවසේ දින 14ක් නිරෝධායනයට ලක්ව සිටීමට නියමව සිටින සිය දියණියද සමග මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන හූල් මහතා ඊයේ සහ පෙරේදා රාජගිරිය පිහිටි මැතිවරණ කොමිසමට පැමිණ ඇත යනුවෙන් දිවයින වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරද්දී මව්බිමය වාර්තා කරනවා මේ විදිහට. හූල් ප්‍රසිද්ධියේම නිරෝධායන නීති කඩයි. එංගලන්තයේ සිට දියණිය දින 14න් කොමිසමට ආරන් ඇවිත් තියෙන්නේ යාපනීය සහකාර කොමසාරිස්ගේ වාහනයෙන්. තමන්ගේ වාහනයෙන් උත් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ යාපනයේ සහකාර කොමසාරිස්ගේ වාහනයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. දින 14ක් අපි කාටත් පොදුයි නිරෝධායන නීතිය. හැබැයි මේක කඩලා තියෙනවා. නීති සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කතා බහට ලක් කරන කෙනෙක් සහ නීති කැඩුණු අවස්ථාවල අධිකරණයේ පිහිට පවා පතන්නට ගිය කෙනෙක් තමයි හූල් මහත්මයා. අපි බලමු මොකද වෙන්නේ ඉස්සරහට කියලා. මේ දේවල් මේ විදිහට වුණාම මොකද අවවාදයට වඩා ආදර්ශය උතුම් වෙන නිසා. අද පුවත්පතට අපි අවධානය යොමු කරනවා වර්තමානයේ පවතින කොවිඩ් රෝගී තත්ත්වය පිළිබඳව, කොරෝනා තත්ත්වය පිළිබඳව අද පුවත්පත ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරනවා. කොවිඩ් රෝගීන් 1000 ඉක්මවයි. ඊයේ රාත්‍රී 10 වන විට 1021ක්. ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනීය වූ රෝගීන් ගණන ඊයේ දිනේ වෙන විට 16 සීමාව පසු කර තිබිනේ. ඊයේ රාත්‍රී 10 පමණ වන විට රෝගීන් සංඛ්‍යාව 1021ක් බවට පත්විනි. මේ අතර දිගින් දිගටම නාවික හමුදා සමාජිකයින් කොවිඩ්-19 වෛරසය ආසාදිතින් බවට පත්වීමත් එම පිරිසේ ප්‍රමාණය සැලකිය යුතු ගණනකින් ඉහළ යාමත් සමග ඒ පිළිබඳව සෞඛ්‍ය අංශවල විශේෂ අවධානයක් යොමු වී තිබේ. ඊයේ රාත්‍රී 10 වන විට නාවික හමුදා සමාජිකයින් 571කට ආසන්න පිරිසකට කොවිඩ්-19 වෛරසය ශරීරගත වී තිබෙන බවට තහවුරු වී තිබිනි. ඉන් 209 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙන බවත් අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. නාවික පොකුර ගැන දැඩි අවධානයක් තිබෙන බව තමයි අද පුවත්පත අවධානය යොමු කරන්නේ. අදින් පස්සේ අපි කොරෝනා සම්බන්ධයෙන්ම වන පුවත් කිහිපයකට අවධානය යොමු කරනවා. දිනමින පුවත්පත කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නීතිගත කළ යුතුයි. අපි ඔබට ඊයේ දවසේදීත් කිව්වා ආයතන ප්‍රධානීන් යම්කිසි ගැසට් පත්‍රයක් නිකුත් කරන්න සූදානම් වුන් මේ නීති ආරක්ෂා කරන බවට ආයතනික මට්ටමින් මේ අනිකුත් කාරණාව කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී යනුවෙන් දිනමින තොරතුරු වාර්තා කරනවා. අපි මීළඟට අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට. ලංකාදීපයේ මේ කොරෝනා සම්බන්ධයෙන් කොරෝනා වැඩි දෙනෙක්ගේ කතාබහට ලක් වෙච්ච විවිධ ප්‍රදේශ තියෙනවා. ඒ අතර ජායල සුදුවැල්ල ප්‍රදේශයේ කාගෙත් කතාබහට ලක් වුණා. මේ සුදුවැල්ලේ උදවිය නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන යන්නට ගිය නාවික හමුදා සෙබළුන්ට තමයි මේ කොරෝනා වෛරසය ආසාදනීය වුණේ. මේ නිසාම සුදුවැල්ල වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් වුණා. මොකද සුදුවැල්ලේ යම් යම් තිබෙන ජාවාරම් ආදී කාරණාත් එක්ක මේ අය නිරෝධායන මධ්‍යස්ථානට රැගෙන යාම එතරම් ලෙහෙසි පහසු දෙයක් උනේ නැහැ. සුදුවැල්ලෙන් මතු වූ කොරෝනා පොකුරු ඔක්කොම දැන් මැලවිලා අවසන් රෝගියා හමුුනේ අප්‍රේල් 20 වෙනිදා. කොරෝනා පොකුරු මත වූ ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිත කිසිවෙකුත් ඉක්ුත් මාසයේදී හමු වී නැතයි ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා ලංකාදීපයට පැවසී යනුවෙන් ලංකාදීපය තොරතුරු වාර්තා කර තිබෙනවා. ලංකාදීපයේම තවත් කාරණා කිහිපයක් වාර්තා කරනවා. අවදානම් නොවන දිස්ත්‍රික් අතර බස් 10 වනි අද සිට ඒ කියන්නේ මේ තිබෙන ඇඳිරු නීතිය තිබෙන පැතිවල නෙවෙයි ඇඳිරු නීතිය නොමැති පැතිවල පවා දිස්ත්‍රික් අතර යාම සීමා කර තිබුණා. නමුත් දැන් මේ තත්ත්වය මගහැරී තිබෙනවා. දුම්රිය කලින් ආසන වෙන් කර ගැනීම අද සිට අවශ්‍ය වන්නේ නැහැ. ළංගමෙන් කාර්යාල ප්‍රවාහන සේවයක් රාජ්‍ය සේවකයන්ට පමණයි ඒ අවස්ථාව හිමිවන්නේ. RMV හෙට සිට වැඩ ආරම්භයි කියලත් ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. දැන් දුම්රියෙන් යද්දී සාමාන්‍යයෙන් දුම්රියෙන් නිවනවා කෙටි පණිවිඩයක් ඔබට ආසනයක් වෙන් වී තිබෙනවා හෙට වැඩට යන්න. දුම්රිය එන්න දුම්රිය ස්ථානයට ඇවිල්ලා ඒ නිලධාරීන්ට ඒ කෙටි පණිවිඩය පෙන්වුවම තමයි ඔබට දුම්රියට යන්න පුළුවන් ඉඩකඩ අවසරය ලැබෙන්නේ. හැබැයි මේ කෙටි පණිවිඩ පෙන්වද්දී පොඩ්ඩක් අවධානයෙන් කෙටි පණිවිඩ පෙන්වන්න. මේ පුවත ගැන අහුවාම ඔබ ටිකක් අවධානය වැඩි වෙයි කියලා අපි විශ්වාස කරමු. දැන් කෙටි පණිවිඩ එන්නේ නැහැ. දැන් නිකම්ම ගිහිලා දුම්රිය නගින්න පුළුවන් අවසර දීලා තියෙනවා කියලා තියෙනවා. හැබැයි ඔන්න කෙටි පණිවිඩයකින් විච්ච ප්‍රශ්නයක්. සුදු ඔයා හෙට වැඩට එන්න. තරුණියගේ කෙටි පණිවිඩයෙන් දුම්රිය නිලධාරීන්ට මල් හිනා.
සේවයට වාර්තා කරන ලෙස ආයතනයේ නිවා තිබූ කෙටිපණිවිඩය හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නෙවූ කෙටිපණිවිඩය වෙනුවට තම පෙම්වතා වූ කෙටිපණිවිඩය දුම්රිය ආරක්ෂක අංශයට පෙන්වූ තරුණියක් පිළිබඳව වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් තමයි වාර්තා වෙන්නේ. ඒ නිසා එන කෙටිපණිවිඩ පෙන්වද්දී පොඩ්ඩක් අවධානයෙන් පෙන්වන්න හරි කෙටිපණිවිඩයේද පෙන්වන්නේ කියලා. අද පත්තරේට අපි අවධානය යොමු කරනවා COVID-19 වෛරසයේ ලංකාවේ තත්ත්වය සහ ජාත්‍යන්තර මට්ටමේ පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන්න. 2020 මැයි 19 රාත්‍රී 10 වන විට තත්ත්වය මේ මෙරටින් වාර්තා වූ ප්‍රමාණය ආසාදිතයින් 1021යි, මරණ 9යි, පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 569ක්. ලෝකයෙන් වාර්තා වූ ප්‍රමාණය ආසාදිතයින් සංඛ්‍යාව 48,124යි, මරණ සංඛ්‍යාව 3,20,192යි, පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 19,9,433ක්. 19,9,433ක් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ලෙස වාර්තා වෙනවා ජාත්‍යන්තර මට්ටමින්. එහෙමනම් අපි තවත් තොරතුරු වෙත අවධානය යොමු කරන්න සූදානම් කොරෝනා තත්ත්වය සහ රටේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ඊට පෙර ආතුව කෙටි විරාමයක්. යලිත් ඔබ දවසේ පත්තර සමගින් ආයුබෝවන් සුබ දවසක් සමගින් අපි අවධානය යොමු කරන්නේ කොරෝනා තත්ත්වයෙන් පස්සේ ක්‍රමිකව වෙනස් වෙන ක්‍රමිකව සාමාන්‍ය ජන ජීවිතයට රට හුරු කරන ක්‍රමවේද පිළිබඳව පුවත්පත්වල දන්වා තිබෙන විස්තර වෙත දැන් පහුගිය දවස්වල මාසයක එකහමාරක කාල සීමාව තුළ ව්‍යායාම් කරගන්න විදිහක් නැතුව බඩවල් ඇවිල්ලා මහත් වෙලා එහෙම නැත්නම් එකම තැනට වෙලා කාලා බීලා හිටිය අයට ඔන්න සුබදායි පණිවිඩයක් තියෙනවා ව්‍යායාම් මධ්‍යස්ථාන විවෘත කිරීම සම්බන්ධයෙන්. අද පුවත්පතයි අරුණ පුවත්පතයි මේ තොරතුරු වාර්තා කරන්නේ. කොන්දේසි මත ජිම් අරින්නත් අවසර. දිවෙන පුරා පිහිටි ශාරීරික යෝගිතා මධ්‍යස්ථාන ජිම් 5000ක් කඩිනමින් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසයි. දැන් මේ නිදහස ලැබුණාම මේ දේවල් ලැබුණාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව තිබෙන දැඩි අවධානය අපේ සැලකිලිමත් භාවය නැති කරගන්න එපා. මොකද ඒක අත්‍යවශ්‍යයි. මේ දේවල් එකින් එක දැන් පහුගිය දවසක රූපලාවන්‍ය ගාර එහෙම නැත්නම් සැලූන් විවෘත කරන්න අවසර ලබා දුන්නා. මේ එක දෙන්නේ අපේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. හැබැයි රටේ තියෙන සෞඛ්‍ය අංශ ලබා දෙන ඒ උපදෙස් අනිවාර්යයෙන්ම අප පිළිපදින්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ ආකාරයෙන් කරගෙන ආපු පාලනය ඉදිරියටත් කරගෙන ගිහිල්ලා කොරෝනා වෛරසය නොමැති රටක් බවට අපේ රටපත් කරගන්න පුළුවන්කම තියෙන. ඒක කරන්න පුළුවන් අපිටම තමයි, වෙන කාටවත් වෙල්ල ඒක කරන්න බෑ. අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා අන්තර් පළාත් බස් ධාවනය සම්බන්ධයෙන්ුයි දිනමින පුවත්පත අවධානය යොමු කර තිබෙන්නේ. මොකද රැකී ආරක්ෂා සඳහා එන අයට අන්තර් පළාත් බස් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. කොළඹට එන ගම්පහට එන අයට අන්තර් පළාත් බස් ධාවනය සීමා ලිහිල් කර තිබෙනවා. හැබැයි මේ කොළඹට ගම්පහට එන්න නෙවෙයි කියලා තමයි දිනමින වාර්තා කරන්නේ. පොදු ප්‍රවාහන සේවාව සීමාවන් සහිතව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි අද සිට අධි අවදානම් හා අවදානම් ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල හැර සෙසු සාමාන්‍ය පළාත් අතර බස් රථ ධාවනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කර තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ කියන්නේ කොළඹට ගම්පහට එන්න බෑ. අනෙත් පළාත්වල බස් ධාවනය කරන්න පුළුවන්කම තියෙනවා. ගැටලුවක් නැහැ. ඒවා නීති රීතිවලට අනුකූලව තමයි සිදු විය යුත්තේ කියලා දිනමින පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වෙනවා. අපි දිනමින පුවත්පතෙන් පස්සේ මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදාළ පුවතින් පස්සේ අපි යන්නේ රටේ වර්තමානයේ පවතින මේ කාලගුණික තත්ත්වය පිළිබඳව එහෙම නැත්නම් අම්ෆන් සුලිසුන් කුණාටුව පිළිබඳව වැඩි දිනෙකගේ අවධානයක් යොමු වෙච්ච කාරණාවක්. මොකද ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් ගම් වතුර ඇති වී තිබෙනවා. මේ අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා කරන විදිය අම්ෆන් ඡණ්ඩ වීමෙන් දින 5කට මරණ 7යි. දිස්ත්‍රික්ක 6කට අදත් දහරහණි පාත වැසි. ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 5කට රතු නිවේදන කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන ප්‍රධාන පිටුවෙන් අපි මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු විමසා බලනවා. අරුණ පුවත්පතේ ඇතුල් පිටුවකට ගිහිල්ලා ඒ වාර්තා කරන්නේ මේ විදිහට වියර වූ අම්ෆන් රටට වින කළ හැටි. බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වූ අම්ෆන් සුලි කුණාටුවේ බලපෑම මත පෙරේදා සහ ඊයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයක් ඇතිවිය. දිවයිනේ ප්‍රදේශවලින් වාර්තා වී තිබෙන ආපදා තත්ත්වයන් මේ විදිහට තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. රත්නපුරයේ උතුරයි නෙළුව තවලම මාර්ග යට වෙයි. රට මැද විදුලිය ඇන හිටි කැලණිගඟේ ජල මට්ටමත් ඉහළට. නිවසක් නායගොස් නව හැවිරිදි දරුවෙක් මරුට පස්කන්දක් කඩා වැටි. බැරැන්ඩුවේ කතක් මියයි. ගාල්ල වවුනියාව ගලේවෙල නිවාස රැසකට හානි. මේ වියරු අම්ෆන් පිළිබඳව වාර්තාව රත්නපුරයේ වෙත අවධානය යොමු කරොත් රත්නපුර ප්‍රදේශයට ඇද හැලෙන දහරාණිපාත වැසි හේතුවෙන්
ඊයේ උදෑසන වන විට ප්‍රදේශයේ පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබිනි. රත්නපුර බැරැන්ඩුව ප්‍රදේශයේ සිල්ලර වෙළඳසරක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් 30 හැවිරිදි WAM හර්ෂණී නැමැති කාන්තාව මියගොස් ඇති අතර ඇය බේරා ගැනීමට ගිය ඇගේ සැමියා අද තුවාල ලබා රෝහල් ගත කර ඇත. කහංගම වැල්ලම්බර ප්‍රදේශයේ නායාමකින් 24 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා ඇත. බලංගොඩ වේවැල්වත්ත ප්‍රදේශයේ නිවසක කොටසක් නායාම හේතුවෙන් වයස අවුරුදු 9ක දරුවෙකු මිය ගොස් ඇත. නායාම සිදුවන අවස්ථාවේ දරුවාගේ මවද සිට ඇති අතර අය දිවි ගලවගෙන ඇති බව වේවැල්වත්ත පොලිසිය පවසයි කියලා මේ රත්නපුර බලංගොඩ ගාල්ල මාතර ගලේවිල වවුනියාව කළුතර මධ්‍යම කඳුකරය මොන්රාගල මාතලේ මන්නාරම දරණියගල ගාල්ල සහ අඟුණුකොළ පෙරැස්සට සිදු වී තිබෙන හානි සම්බන්ධයෙන් ඡායාරූප සහිතව විස්තර වාර්තා කර තිබෙනවා. ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ තොරතුරු මත පදනම්වයි මේ ලිපිය සකස් වී තිබෙන්නේ. වියර වූ අම්පන් රටට වින කළ හැකි ඒ වගේ රටට වින කළ හැටි කියලා දැන් මේ කොරෝනා අර්බුදයත් එක්ක කොරෝනා වලට තිබෙන තත්ත්වය පිළිබඳව එක පැත්තකින් අවධානය යොමු වෙද්දී අපි කාලගුණික පිළිබඳවත් අවධානයක් යොමු කළේ. අම්ෆන් පහුගිය දවස් ටිකේ කරපු විනාශය තමයි අපි දැක්කේ. දැන් එතකොට අද කොහෙටද අම්ෆන් මේ සුළි කුණාටුව යන්නේ? අද පුවත්පතේ වාර්තා කරනවා අද කොහාටද යන්නේ කියලා. අම්ෆන් අද බෙන්ගාල වෙරළට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් අද වැසි. අම්ෆන් අති ප්‍රචණ්ඩ සුළි කුණාටුව අද සවස් වන විට බටහිර බෙන්ගාල වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අද පුවත්පතේම තිබෙනවා දැන් අපි කොරෝනා සම්බන්ධයෙන් දෙන උපදෙස් පිළිපදිනවා මාස්ක් එක දානවා අත් හොදනවා මේ ආදී කාරණා කරනවා. හැබැයි කාලගුණ සම්බන්ධයෙන් දෙන නිවේදන වලටත් අවධානය යොමු කරන්න කියලා තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලා සිටින්නේ. කාලගුණය ගැන නිවේදන සැලකිල්ලට ගන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා ආපදා කළමනාකරණ ආයතනය නිකුත් කරන නිවේදන පිළිබඳව ජනතාව සැලකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි යනුවෙන් අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. දිනමින පුවත්පතට අප මීළඟට අවධානය යොමු කරන්නේ මේ රත්නපුරයේ ඇතුළු අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් දිනමිනත් අවධානය යොමු කර තිබෙනවා. මේ අයහපත් කාලගුණයෙන් රත්නපුරයේ දෙකක් මරුට යනුවෙන් දිනමිනත් තොරතුරු වාර්තා කර තිබෙනවා. කොහොම වෙතත් කොරෝනා සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා වගේම කාලගුණික තත්ත්ව පිළිබඳවත් ඒ නායාම් අවධානම් නිකුත් කර තිබෙන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. ඒ අතර දැන් කොරෝනා අවදානම ඒ වගේම යහපත් කාලගුණික තත්ත්වය නිසා බලපෑමෙන් වෙන ඒ අවධානය දිනාගෙන ඉන්න ඕනේ මේ අවදානම් සහිත ප්‍රදේශවල ඉන්න උදවිය. ඒත් එක්කම අමතක කරන්න හොඳ නැහැ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්ුත්. ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන නෑ ආරක්ෂක ලේකම් මේ ජෙනරාල් කමල් ගුණරත්න මහතා කරන ප්‍රකාශය දිනමින පුවත්පතේ මහින්ද අලුත්ගෙදර වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ලවන බවට පළවන ප්‍රචාර සාවද්‍ය බව ආරක්ෂක ලේකම් මේ ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි. අන්තවාදී තර්ජන පිළිබඳ මහ ජනතාව නොමග යාමින් සමාජ මාධ්‍ය ජාල තුළ පැතිරෙන පළවීම් වලින් නොමග නොයන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් දිනමින පුවත්පත වාර්තා කරද්දී ඩේලි මිරර් පුවත්පතත් ඒ පුවත ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කර තිබෙනවා. Military says a report circulating of an ISIS attack is fake. The military yesterday said letter circulating on social media warning of the fresh threat from the ISIS was fake and said not such internal memo had been released by the state intelligence. රජයේ බුද්ධි අංශ මෙවැනි නිකුතුවක් එම නැත්නම් මෙවැනි මෙමෝ එකක් මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කරලා නැහැ. මෙවැනි වාර්තාවක් මේක සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව තමයි ආරක්ෂක අමාත්‍යාංශය සහ ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන්නේ කියලා ඩේලි මිරර් පුවත්පතත් වාර්තා කරනවා. හැබැයි සමාජ මාධ්‍ය ජාලවල මේ විදිහට තොරතුරු වාර්තා වීම තරම් සුබදායී නැහැ. මොකද මේ රටේ පවතින සමහර කාරණාත් එක්ක අනවශ්‍ය කලබලයකට ජනතාව යන්න තිබෙන නිසා ඒ නිසා සමාජ මාධ්‍ය ජාලවල ඔබ දකින දේවල් ෂෙයා කරද්දී බොහොම පරිස්සමෙන් ඒ දේවල් වල සත්‍ය අසත්‍යතාවය විමසා බලා ෂෙයා කරන තරමට හෝමාරු කරන තරමට ඒක ඉතා හොඳ දෙයක් වේවි සමාජයේ ඉදිරි පැවැත්මට. අපි යන්නේ දිනමින පුවත්පතට රාජිත සේනාරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සම්බන්ධයෙන් රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමට කරුණු දක්වන්න නීතිපතිට නොතීසි කියලා අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරනවා නඩු දෙකක ලිපිගොනු ගැන CCD රංජන්ගෙන් ප්‍රශ්න කරයි. මංගල ඊයේත් පැය 5ක් CIDA මංගල ඊයේත් පැය 5ක් CIDA උතුරු පළාත් ස්ථාන කිහිපයකට ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීමට රුපියල් ලක්ෂ 95ක මුදලකට අනුමැතිය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතාගෙන් දෙවැනි වරටත් ඊයේ පැය 5ක් ප්‍රශ්න කර තිබෙන්නේ. අරුණ පුවත්පතම තවත් තොරතුරක් වාර්තා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර කාරණාවක් පක්ෂය හැර නොයන බවට දිවුරුම් පෙත්සමකට අත්සන් ගැනීම නීත්‍යානුකූල නොවන ලේඛන වලට අත්සන් කරන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල
අත්සන් නොකළ අයගේ අත්සන් ඉදිරියේදී ගන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර. මේ අරුණ පුවත්පතේ වාර්තා කරන්නේ අරුණ හිම තවත් කොටසක තිබෙනවා මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඩොට්ට කියලා. හැබැයි මහින්ද සමරසිංහ මහතා නම් මාධ්‍ය සාකච්ඡා පවත්වලා කියන්නේ මම පොහොට්ටුවෙන් නාම යෝජනා ගත්ත කෙනෙක්, මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක් නෙවෙයි, එහෙම සමාජිකයෙක් නොවන කෙනෙක් කොහොමද සමාජිකත්වයෙන් ඉවත් කරන්නේ කියලා තමයි මහින්ද සමරසිංහ මහත්මයා ප්‍රකාශ කරන්නේ. අපි යනවා කාටුන් බලන්න. කාටුන් තොරතුරු අපි මුලින් බලන්නේ මව්බිම පුවත්පතේ මර්සිපාලගේ කාටුනේ. තෙල්මිල වැඩි කළා කියලා ඇමති දන්නේ නැල්ලු. ඒකත් බුද්ධ්‍යංශයෙන් අහන්න වේද දන්නේ නැහැ කියලා තමයි මර්සිපාල කියන්නේ. තෙල්මිල වැඩි කළා කියලා ඇමති දන්නේ නැහැ. ඒකත් බුද්ධ්‍යංශයෙන් අහන්න වේද කියලා. අපි යන්නේ හුරේරාගේ කාටුනියට. හසන්ත විජයනායක අරුණ පුවත්පත හුරේරාගේ කාටුනිය. ලියාපදිංචි ලේඛනයේ නම නැති මගීන්ටත් කෝච්චිය යන්න අවස්ථාව ලැබිලා. ලයිස්තුවේ නම නැති අය පාර්ලිමේන්තු යනවා වගේද සෑර් කියලා අහනවා. ඒ කියන්නේ ලයිස්තුවට නම ලැබුමට පස්සේ ජාතික ලයිස්තුවට නම දැම්මට පස්සේ නම නැති අය පාර්ලිමේන්තු යනවා වගේද දැන් කෝච්චිය යන්න පුළුවන්. නම නැතත් කෝච්චිය යන්න පුළුවන්. අපි යන්නේ ස්වාරිස්ගේ කාටුනෙට දාස හපවලානගේ ආණ්ඩුව වැරදි පාරේ ගියොත් අපි පාරට බහිනවා. මේ හිටපු විපක්ෂ නායකතුමා කියන්නේ. ස්වාරිස් කියනවා සෑර්ලා කෝක වෙතත් සෑර්ලගේ පාක්ෂිකයෝ නම් සෑහෙන කාලෙක ඉඳලා මහපාරේ කියලා. දාසගේ කාටුනෙත් එක්ක අදට අපි පත්තර තොරතුරුෙන් සමගන්නවා. යලිත් හමුවෙමු හෙටත් උදෑසන. ආයුබෝවන් සුබ දවසක් සමගින් පත්තර තොරතුරුත් එක්ක. ඔබට ජයග්‍රාහී සුබ දවසක්. ආයුබෝවන්.